අද දාවිත් රජු හා ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ යන මාතෘකාවෙන් මෙම යුගයේ මනුෂ්‍ය වර්ගයාව ගලවා ගැනීමට පැමිණි දෙවියන් වහන්සේ ගැන අධ්‍යයනය කිරීමට මද වේලාවක් ගනිමු. බයිබලය යනු අනාවැකි වලින් පිරී ඇති සුවිශේෂී පොතකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බෙත්ලෙහෙම් නුවර කන්‍යාවියක් කර්ණ කොටගෙන උපදින බවටද උන්වහන්සේගේ සිරුර වස්තුකාරයන් සමග තබන බවටද බයිබලයේ අනාවැකි වී තිබුණා. අපගේ පාපයන්ට කමාව ලබා දීමට යේසුස් වහන්සේ කුර්සියේ මත මිය යමින් තම රුධිරය වගුරුවන බවටද බයිබලයේ අනාවැකි කර තිබුණා. ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධව අනාගත වක්තෘවරුන් විස්තරාත්මකව ලිව්වා. වසර 2000කට ඉහතදී සිදු වූ දේවල් ගැන බයිබලයේ විස්තරාත්මකව අනාවැකි කළ ආකාරයටම අවසාන යුගයේදී මනුෂ්‍ය වර්ගයාව ගලවා ගැනීමට පැමිණෙන දෙවියන් වහන්සේ ගැනද බයිබලයේ බොහෝ අනාවැකි කර තිබෙනවා. 1 තෙසලෝනික 5:19 බලමු. ආත්මයන්න් වහන්සේ නොනිවන්න, අනාගත වාක්‍ය කීම් සුළු කොට නොසිතන්න, සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලා ගන්න, සියලු අන්දම්වල නපුරෙන් වැළකෙන්න. බොහෝ මනුෂ්‍යයන් තවමත් බයිබලයේ අනාවැකිවල සම්පූර්ණත්වය අත්විඳ නොමැති නිසා නොදැනුවත්වම ජීවත් වෙමින් අනාවැකි ඇත්තටම ඉටු වෙයිද කියා සිතා සිටිනවා. නමුත් අනාගත වාක්‍ය කීම් සුළු කොට නොසිතන්න කියා දෙවියන් වහන්සේ අනතුරු අඟවනවා. එළිදරව් 22:18 බලමු. මේ පොතේ අනාගත වාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතික ලෙස කියමි. එනම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතෙහි ලියන ලද පීඩා ඔහුට එකතු කරනසේක්ක. යමෙක් මේ අනාගත වාක්‍ය පොතෙහි වචන වලින් යමක් අහක් කරන්නේ නම් මේ පොතෙහි ලියා තිබෙන ජීවන වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක් කරනසේක්ක යනුයි. බයිබලයේ යනු මොනම ක්‍රමයකින්වත් වෙනස් කිරීමටවත් අස්වාභාවික ලෙස යෙදීමටවත් පුළුවන් දෙයක් නොවේ. මුළු බයිබලයේ පොත් 66ම ශුද්ධාත්මයන්ගේ පෙළඹවීම ලැබූ අනාගත වක්තෘවරුන් විසින් සටහන් කළ අනාගත වාක්‍යයයි. අප කවදාකවත් අනාගත වාක්‍ය කීම් සුළු කළ යුතුද? එසේ කිරීම බයිබලයේ සටහන් කරපු දෙවියන් වහන්සේවත් සුළු කොට සිතනවා හා සමානයි. අප එලෙස නොකළ යුතුයි. එහෙම නේද? යෙසායා 52:7 යමු. සුභාරංචිය ගෙනෙන්නා වූ සමාදානය ප්‍රකාශ කරන්නා වූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නා වූ, ගැලවීම ප්‍රකාශ කරන්නා වූ රජකම් කරන්නේ කවුද? නුඹේ දෙවියන් වහන්සේ රජකම් කරනසේක්කැයි සියෝන්ට කියන්නා වූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද? අපගේ සියෝන් තුල රජකම් කරන එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේය. මෙය දේවගැතිවරුන්, කණ්ඩායම් නායකයන් හෝ මාණ්ඩලික නායකයන් රජකම් කරන තැනක් නොවේ. දෙවියන් වහන්සේ රජකම් කරන ස්ථානය වන්නේ දෙවියන් වහන්සේගේ සභාවයි. 8 වන පදය. අන්න නුඹේ මුරකාරයන්ගේ හඬ ඔව්හු හඬ නගති. ඔව්හු එක්ව ගී කියති. මක්නිසාද? කොහේටද? ස්වාමින් වහන්සේ සියෝන් වෙතට හැරී එනවා. අනාගත වාක්‍ය වලට යමක් එකතු කරන්නේවත් අහක් කරන්නේවත් නැතුව බලනවා නම් දෙවියන් වහන්සේ හැරියෙන්නේ කොතැනටද? සියෝන් වෙතටය. උන්වහන්සේ එහි කුමක් කරනවාද? උන්වහන්සේ රජකම් කරනවා. සියෝන් යනු දෙවියන් වහන්සේගෙන් ස්ථාපිත වී පාලනය වන ස්ථානයක්. ලෝපුරා සිටින සියලු ජාතීන් සියෝන් වෙතට ආශාවෙන් හැරියෙන්නේ මේ නිසයි. කෙසේ නමුත් හැම කෙනාම සියෝන් වෙතට හැරී එන්නේ නැහැ. සියෝන් යනු දෙවියන් වහන්සේගේ සෙනග රැස්වන ස්ථානයක්. නැවතත් 8 වන පදයේ බලමු. අන්න නුඹේ මුරකාරයන්ගේ හඬ ඔව්හු හඬ නගති. ඔහු එක්ව ගී කියති. මක්නිසාද? ස්වාමින් වහන්සේ සියෝන් වෙතට හැරී එනවා ඔවුන් ඇසින්ම දකිනවා ඇත. යෙරුසලමේ පාළු ඉඩම් ප්‍රීතියෙන් ഘോഷා කරමින් එක්ව ගී කියව. මක්නිසාද? ස්වාමින් වහන්සේ තමන්ගේ සෙනග සනසා යෙරුසලම මුදාගෙන තිබේ. ස්වාමින් වහන්සේ තමන්ගේ ශුද්ධ හස්තය සියලු ජාතීන් ඉදිරියෙහි සටන් පිණිස නග්න කළසේක. පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන් වහන්සේගේ ගැලවීම දකින්නෝය. සියල්ලෙනි
දෙවියන් වහන්සේ තම කරුණාව සියලු ජාතීන්ට ලබා දෙන බවත් ඔවුහුද දෙවියන් වහන්සේගේ ගැලවීම සිය දැස් වලින්ම දකින බවත් එයින් පවසනවා නේද? මෙයත් අනාවැකියක්. මේ අනාවැකිය නිසකයෙන්ම ඉටු වෙනවා. පොළොවේ සියලු සීමාවෝද අපේ දෙවියන් වහන්සේගේ ගැලවීම දකින්නෝය යන වචනයෙන් දෙවියන් වහන්සේ සුභාරංචිය එනම් ගැලවීමේ පණිවිඩය ලෝකයේ සීමාව දක්වාම බෙදා දෙන බව අදහස් වෙනවා නේද? සෑම යුගයකම දෙවියන් වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේගේ ගැලවීමේ පූර්ව විධානයට සමීප අවධානයක් යොමු කළා. පියාණන්ගේ යුගයේදී අනාගත වක්තෘවරුන් යෙහෝවා දෙවියන් වහන්සේ ගැන අභිමානයෙන් සිටියා. තවද අපෝස්තලවරුන් පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් වහන්සේගේ නාමය ගැන අභිමානයෙන් සිටියා. යන්නා වූ කොතැනක නමුත් ස්වාමී වූ යේසුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට ඔබද ඔබගේ වැසියන්ද ගැලවෙනවා ඇත කියා පවසමින් ඔවුහු ක්‍රිස්තුස් වහන්සේ ගැන ආඩම්බරයෙන් කියා සිටියා. දැන් මේ යුගයේදී අප යන්නා වූ කොතැන නමුත් ආත්මයාණන් වහන්සේ හා මනමාලිය ලෙස පැමිණි පියාණන් හා මෑණියන් ගැන ආඩම්බරයෙන් යුතුව කිව යුතුයි. අප පියාණන් හා මෑණියන්ගේ දරුවන් යන අභිමානය අප කිසිදාක නැති කර නොගත යුතුයි. තවද පියාණන් හා මෑණියන්ගේ ඉගැන්වීම් වලට අනුව අප අපගේ පවුලේ සමාජිකයන් හා තවමත් සත්‍ය වෙත නොපැමිණි අයට යහපත් ක්‍රියාවන් කළ යුතුයි. අද දාවිත් රජු හා ක්‍රිස්තුස් අන්සහෝන් වහන්සේ යන මාතෘකාවෙන් දාවිත් රජු ගැන අනාවැකී අධ්‍යයනය කරමු. හොෂෙයා 3:4 මක්නිසාද ඊශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරපීම් රූපවත් නැතුව සිටින්නෝය. පසුව ඊශ්‍රායෙල් පුත්‍රයෝ හැරි තමුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේද තමුන්ගේ රජ වූ දාවිද්ද සොයා දාවිත්ව සෙවීම යනු දාවිත් ගැන සොයා බැලීමයි. මේ සිදුවන්නේ කවදාද? මතු දවස්වලදී බයෙන් යුක්තව ස්වාමින් වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය. හොෂෙයා 3:5 අපට ඉතා වැදගත් වූ අනාවැකියකි. අවසාන දවස්වලදී දෙවියන් වහන්සේගේ සෙනග දාවිත් සොයන බව එහි පවසනවා. වසර 3000කට පෙර ජීවත් වූ අයෙකුට මතු දවස්වල යලි ජීවත් වෙන්න පුළුවන්ද? කිසිම විදියකින් මේ ඊශ්‍රායලයේ දෙවනි රජ වූ දාවිත් රජු නොවන බව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේ දාවිත් අනාවැකිමය දාවිත් විය යුතුයි. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කර ඇති ආශිර්වාද ලබා ගන්නත් ස්වර්ගයට ඇතුල් වෙන්නත් පුළුවන් වෙන්නේ අවසාන දවස්වලදී අනාවැකිමේ දාවිත් සෙව්වොත් පමණක් කියා එයින් අදහස් වෙනවා නේද? යෙසායා 9:6 යමින් මේ අනාවැකි දාවිත් කවුරුන්ද කියා සොයා බලමු. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය. පරාක්‍රමවත් දෙවියන් වහන්සේ සදාකාල පියාණන් කවුරුන්ද? ඒ යෙහෝවා දෙවියන් වහන්සේ නේද? යෙහෝවා දෙවියන් වහන්සේ අනාගතයේදී ලදරුවෙක් ලෙස උපදින බවට යෙසායා අනාගත වක්තෘ වසර 700කට පෙරදීම අනාවැකි කළා. දෙකින් දිගටම 7 වන පදය බලමු. මෙතෙන් පටන් සදා කාලයටම කාගේ සිංහාසනයද? දාවිද්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථීර කර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙලවරක් නොවන්නේය. සේනාවල ස්වාමින් වහන්සේගේ ජුවලිතය මේ ඉෂ්ට කරන්නේය. යෙහෝවා දෙවියන් වහන්සේ ලදරුවෙක් ලෙස මේ පොළොවට පැමිණෙන්නට සිටියා. ලදරුවා කවුද? උන්වහන්සේ යේසුස් වහන්සේය. යෙහෝවා දෙවියන් වහන්සේ මාංශය පැළඳ මේ පොළොවට පැමිණෙන විටදී උන්වහන්සේ යේසුස් යන නාමය භාවිතා කළා. පළවන පදය බලමු. එහෙත් තද වේදනාවෙන් සිටියා වූ ඈට අඳුරක් නොවන්නේය. පළමු කාලයේදී උන්වහන්සේ සාබුලොන් රටද නප්තලී රටද පහත් කළසේක. නමුත් අන්තිම කාලයේදී උන්වහන්සේ යෝර්දාන් අසබඩ මුහුදු පළාත වූ ජාතින්ගේ ගලීලය මහිමතාවට පැමුණු වූසේක. අන්ධකාරයේ ඇවිද්දා වූ සෙනග මහත් ආලෝකයක් දුටුවෝය. මරණ සෙවණ ඇති දේශයේ විසු අය කෙරෙහි එළියක් බැබළුනේය.
බෙත්ලෙහෙමේ ඉපදී පසුව ගලීලයේ හැදී වැඩුණේ යේසුස් වහන්සේ නේද? මෙහි 9 වන පරිච්ඡේදයේ යෙසායා යේසුස් වහන්සේ ගැන විස්තර කරනවා. යේසුස් වහන්සේ පොළොවට ලදරුවෙක් මෙන් පැමිණි යෙහෝවා දෙවියන් වහන්සේය. මෙම අනාවැකියේ සම්පූර්ණත්වය ලූක් 1 වන පරිච්ඡේදයෙන් සොයා බලමු. ලූක් 1:30 දේවදූතයා ඈට කතා කොට මරියා බය නොවන්න. මක්නිසාද නුඹට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුණේය. බලව නුඹ ගර්භණීය පුත්‍රයෙකු බිහි කරන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. උන්වහන්සේ උතුම්ම මහෝත්තමයාණන්ගේ පුත්‍රයා නොයයි කියනු ලබනසේක්ක. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි වූ ස්වාමින් වහන්සේ උන්වහන්සේට දෙනසේක්ක. මෙය යෙසායා 9:ෙහි අනාවැකියේ ඉටු වූ සිදුවීමයි. ලදරුවෙක් උපන්නේය, පුත්‍රයෙක් දෙන ලද්දේය. උන්වහන්සේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේය. සදාකාල පියාණන්ය. පියාණන්ගේ යුගයේදී භාවිතා වූ නාමය යෙහෝවාය. යෙහෝවා දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණි විට උන්වහන්සේ යේසුස් යන නාමය භාවිතා කළා. උන්වහන්සේගේ පිය වූ දාවිද්ගේ සිංහාසනය දෙවි වූ ස්වාමින් වහන්සේ උන්වහන්සේට දෙනසේක්ක. උන්වහන්සේ යාකෝබ්ගේ වංශය කෙරෙහි සදාකාලයටම රජකම් කරනසේක්ක. හොෂියා 3දී මතු දවස්වලදී දාවිද්ව සොයන්න. ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබිය හැක්කේ එවිට පමණයි කියා පවසනවා. එහෙමනම් දාවිත් හා යේසුස් වහන්සේ අතර ඇති අනාවැකිමය සම්බන්ධතාවය කුමක්ද? 2 සාමුවේල් 5:4 බලමු. දාවිත් රජ වෙන කල 30 අවුරුදු වයස වූයේය. දාවිත් වයස අවුරුදු 30දී සිංහාසනයේ මත හිඳගත්තා. දාවිත් රජ වෙන කල 30 අවුරුදු වයස වූයේය. ඔහු කොපමණ කල්ද? 40 අවුරුද්දක් රජකම් කළේය. දාවිත් අවුරුදු 40ක් රජකම් කළ බවට එහි ලියවී තිබෙනවා. දාවිත් රජු වයස අවුරුදු 30දී සිංහාසනයේ මත හිඳගෙන අවුරුදු 40ක් රජකම් කළා. එහෙමනම් අනාවැකි දාවිත් ලෙස පැමිණි යේසුස් වහන්සේ කොහොමද? ලූක් 3:21 බලමු. තවද සියලු සෙනග බෞතිස්මය ලැබූ විට යේසුස් වහන්සේත් බෞතිස්මය ලැබ යාඥා කරන කල අහස විවර වී ශුද්ධාත්මයන්න් වහන්සේ රූපාකාරයෙන් පරිවේකුමෙන් උන්වහන්සේ පිටට බැස්සසේක්ක. එවිට නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. නුඹ කෙරෙහි ඊට ප්‍රසන්නව සිටිමි. අහසෙන් හඬක් නික්ම ආයේය. යේසුස් වහන්සේ උගන්වන්නට පටන්ගත් කල වයස කීයද? අවුරුදු 30ක් පමණ වයස්ව සිටිසේක්ක. දාවිත් වයස අවුරුදු 30දී මානසිකව ආලේප ලබා තම සිංහාසනය මත හිඳගත්තා. අනාවැකිමේ දාවිත් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වයස අවුරුදු 30දී ආත්මිකව ආලේප ලබා තම රාජ්‍යයේ රජකම් කිරීමට පටන් ගත්තා. දාවිත් හා යේසුස් වහන්සේ ආලේප ලැබුවේ වයස අවුරුදු 30දීය. යේසුස් වහන්සේට වයස අවුරුදු 20 හෝ 25දී බෞතිස්ම වෙන්න තිබුණා. එහෙම නේද? නමුත් පුදුමාකාර ලෙස යේසුස් වහන්සේ බෞතිස්ම වුණේ වයස අවුරුදු 30දීය. මෙය සැබවින්ම ඇදහිය නොහැකි දෙයක්. සෑම අනාවැකියක්ම නිවැරදිව ඉටුවන බව එයින් පෙන්වා දෙනවා. දාවිත් අවුරුදු 30දී ආලේප ලබා අවුරුදු 40ක් රජකම් කළා නම් අනාවැකිමේ දාවිත් වන යේසුස් වහන්සේ ආත්මිකව වයස අවුරුදු 30දී ආලේප ලබා අවුරුදු 40ක් රජකම් කළ යුතුය. අනාවැකි නිවැරදිවම ඉටු වෙනවා යයි අපට පැවසිය හැක්කේ එවිටයි. කොහොම නමුත් යේසුස් වහන්සේ වසර 3ක් පමණක් දේශනා කළ බව ඔබත් සෑම බයිබල් විශාරදයෙක්මත් හොඳින් දැන සිටිනවා. ලූක් 3:16ට යමු. උන්වහන්සේ මේ උපමාව කියනසේක් එක් මිනිසෙකුගේ මිදිවත්තේහි අත්තිකා ගහක් හිටුවා තිබුණේය. ඔහු ඒ ගහේ ගෙඩි සොයමින් ආවේය. නමුත් කිසිවක් සම්බ වුණේ නැත. එවිට ඔහු මිදිවත්ත බලන්නාට කතා කොට බලව මේ 3 අවුරුද්දේම මේ අත්තිකා ගහේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ වුණේ නැත. ඒක කපා දමන්න. පොළවට බලව තිබෙන්නේත් මක්නිසාදයි කීවේය. අත්තිකා ගහෙන් ඊශ්‍රායෙල් දේශය නිරූපණය කරන අතර එහි මේ 3 අවුරුද්දේම මේ අත්තිකා ගහේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ වුණේ නැත. ඒක කපා දමන්න. පොළවට බරව තිබෙන්නේත් මක්නිසාද කියා පවසනවා. යේසුස් වහන්සේ වයස අවුරුදු 30දී බෞතිස්ම වී අවුරුදු 33දී මිය ගියා. මේ සම්බන්ධව ඇතැම් අය යේසුස් වහන්සේ දාවිද්ගේ අනාවැකිය සම්පූර්ණ කළේ නැහැ කියා සැක කරනවා. කොහොම නමුත් අපගේ ගැලවීමට අත්‍යවශ්‍ය වූ රහසක් තිබෙනවා.
යේසුස් වහන්සේ ස්වර්ගයට එසවූවායින් පසු මුල් සභාවේ සියලු සත්‍යයන්ට සිදු වූයේ කුමක්ද? ඒවා සාතන් පාගා දැමුවා. එහෙම නේද? පාස්කුව වගේම සබතත් නැති වී ගියා. අලුත් ගිවිසුමේ සෑම මංගල්‍යයක්ම නැති වී ගියා. අප දෙවියන් වහන්සේට බිය විය යුතු, ගෞරව කළ යුතු ක්‍රමය මුළුමනින්ම නැති වී ගියා. මෙසේ වූයේ දේවමෙහෙය එනම් දෙවියන් වහන්සේට බියවන, ගෞරව කරන ක්‍රමය සාතන්ගෙන් විනාශ වූ නිසයි. නැති වී ගියා වූ දේ යලි පිහිටුවීම සඳහා අන්තිමේ මුලපටන් දකින්නා වූ දෙවියන් වහන්සේ මේ පොළොවට දෙවන වරටත් පැමිණීමට පොරොන්දු වුණා. දාවිද්ගේ රජකම් කිරීමේ අවුරුදු 40ක කාලය අතරතුර යේසුස් වහන්සේ පළමු වර පැමිණීමේදී තම සුභාරංචි කාර්ය වසර 3ක් ඉටු කළා. ඉතිරි අවුරුදු 37 උන්වහන්සේගේ දෙවෙනි වර පැමිණීමෙන් සම්පූර්ණ වන බවට බයිබලය අනාවැකි කළා. හෙබ්‍රෙව් 9 වන පරිච්ඡේදයට යමු. 9:27 තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිබෙන්නාක් මෙන්ම බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස එකවරක් පූජා වූ ක්‍රිස්තුස් වහන්සේත් උන්වහන්සේගේ ඉහිම බලා සිටින්නන්ට ගැලවීම පිණිස පාපේ නැතිව කීවෙනි වරද දෙවෙනි වර ප්‍රකාශ වනසේක. තම පළමු පැමිණීමේදී යේසුස් වහන්සේ මාංශවත්ව පැමිණ අවුරුදු 3ක් සුභාරංචිය දේශනා කරමින් තම රාජ්‍යයේ රජකම් කළා. ඒ හා සමානව ඉතිරි අවුරුදු 37ක අනාවැකිය සම්පූර්ණ කරන පිණිස උන්වහන්සේ නැවතත් මාංශය පැළඳිය යුතුය. එබැවින් උන්වහන්සේ දෙවන වරට පැමිණෙන බවට හෙබ්‍රෙව් 9:හි ලියවී තිබෙනවා. වෙනත් ලෙසකින් පවසනවා නම් උන්වහන්සේ පොළොවට පැමිණිය යුත්තේ පෙනෙන ස්වරූපයකින්, එනම් මාංශවත්වයි. ක්‍රිස්තුස් වහන්සේ දෙවන වර පැමිණෙන විටදී අප උන්වහන්සේ හඳුනාගත හැකි ලකුණ කුමක්ද? මෙය අපට අතිශයින් වැදගත් දෙයක්. යෙසායා 55:1ට යමින් ලකුණ ගැන සොයා බලමු. එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට වරෙල්ලා, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරගෙන කන්න. එසේය, ඇවිත් මිල මුදල් නැතිව මුද්‍රික පානයේද කිරිද ගන්න. කෑම නොවන දෙයට මුදල්ද, තෘප්තියට නොපමුණුවන දෙයට නුඹලාගේ වස්තුවද වියදම් කරන්නේ මක් නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන් දී හොඳව තිබෙන දේ කන්න. නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්ති විඳීවා. නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න. එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත් වන්නේය. මමද දාවිද්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමග කරන්නෙමි. බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද, ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක් කොට දුනිමි. බලව, නුඹ නොදන්නා ජාතියක් නුඹ අඬගසා ගන්නෙහිය. නුඹව නොදැක සිටි ජාතියක්ද නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ සහ ඊශ්‍රායල්ගේ ශුද්ධ තැනන් වහන්සේත් නිසා නුඹ ළඟට දුව එනවා ඇත. මක් නිසාද උන්වහන්සේ නුඹට ගෞරව කර තිබේ. ස්වාමින් වහන්සේ සම්භවෙන්ට සිටිද්දී උන්වහන්සේ සොයා, උන්වහන්සේ ළංව සිටිද්දී උන්වහන්සේට යාඥා කරන්න. දෙවියන් වහන්සේ මාංශවත්ව පොළොවට පැමිණෙන විට දාවිද්ට පොරොන්දු වූ සදාකාල ගිවිසුම කුමක්ද? හෙබ්‍රෙව් 13ට අනුව සදාකාල ගිවිසුම කුමන ගිවිසුමක්ද? ඒ අලුත් ගිවිසුම නේද? පළමු පැමිණීමේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ, මේ කුසලාන නුඹලා උදෙසා වගුරවන මාගේ ලේහි අලුත් ගිවිසුම කියාය. උන්වහන්සේ අලුත් ගිවිසුමෙන් තම රාජ්‍ය පිහිටුවා අවුරුදු 3ක් පුරාවට රජකම් කළා. ක්‍රිස්තුස් වහන්සේ දෙවන වරට පැමිණෙන විටදී උන්වහන්සේ නැවත වරක් වයස අවුරුදු 30දී බෞතිස්ම වී අවුරුදු 37ක් පුරාවට තම මෙහෙවරය ඉටු කරනවා. මෙසේ කිරීමෙන් දෙවියන් වහන්සේ බයිබලයට අනුව සියලු අනාවැකි සම්පූර්ණ කරනවා. එහෙමනම් අපට අලුත් ගිවිසුම එළිදරව් කළේ කවුද? උන්වහන්සේ ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේය.
දැන් ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේගේ ජීවිතයේ දෙස බලමු. දාවිද්ගේ අනාවැකි සම්පූර්ණ කරලීමට ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ 1948 වන වර්ෂයේ බෞතිස්ම වුණා. උන්වහන්සේ 1918 දී පොළොවට පැමිණ 1948 දී බෞතිස්ම වුණා. එහෙමනම් උන්වහන්සේ බෞතිස්ම වුණේ වයස අවුරුදු කීයෙන්ද? වයස අවුරුදු 30න්. 1948 දී අතිශය වැදගත් අනාවැකියක් ඉටු වුණා. අත්තික්කා ගහේ උපමාවේදී අත්තික්කා ගස මෘදුව කොළ හට ගන්නා කල අත්තික්කා ගස ලෙසින් නිරූපණය වන ඊශ්‍රායෙල් දේශය 1948 වන වර්ෂයේදී තම ස්වාධිපත්‍යයේ යලි අරගත්තා. බයිබලයේ සියලු අනාවැකි තේරුම් ගැනීමට ඊශ්‍රායලයේ නිදහස දැන ගැනීම ඉතා වැදගත්. 1948 වන වර්ෂයේදී ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේට අවුරුදු 30 ලබා එම අවුරුද්දේම උන්වහන්සේ බෞතිස්ම වුණා. මෙසේ වූයේ දාවිද්ගේ සිංහාසනය අනාවැකියේ ඉතිරි වසර 37 සම්පූර්ණ කිරීම සඳහාය. 1948 වර්ෂයට අවුරුදු 37ක් එකතු කරනවා නම් ඒ වර්ෂය කුමක්ද? 1985 වන වර්ෂයයි. දාවිද්ගේ සිංහාසනයේ ඉතිරි වසර 37ක කාලය සම්පූර්ණ කර උන්වහන්සේ 1985 වන වර්ෂයේදී ස්වර්ගයට එසවුනේ ඒ නිසයි. මේ අනාවැකිය සම්බන්ධයෙන් ගත් කල සාමාන්‍ය මිනිසෙකුට මෙම අනාවැකිවල සීමාවන්ට ගැලපෙන ලෙස තම උපත හෝ මරණය තීරණය කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. අත්තික්කා ගස එනම් ඊශ්‍රායලයේ නිදහස 1948 වෙනුවට 1950 දී හෝ 1946 දී සිදුවෙන්න තිබුණා. අත්තික්කා ගහේ උපමාව ඉගෙන ගනිල්ලා. එහි අතු මෘදුව කොළ හට ගන්න කල උන්වහන්සේ දොරටු සමීපෙහිම බවත් දැනගනිල්ලා. උන්වහන්සේගේ පැමිණීමේ අනාවැකිමේ ලකුණු අතරින් ඊශ්‍රායලයේ නිදහස ඉතා වැදගත්ය. දාවිද්ගේ සිංහාසනයේ අනාවැකියට අනුව තම සුභාරංචි රාජ්‍යය යලි පිහිටුවීම සනිටුහන් කරමින් ඒ වසරේදීම බෞතිස්ම වුණා. ක්‍රිස්තුස් වහන්සේ 1948 වන වර්ෂයේ සිට අවුරුදු 37ක් පුරා 1985 වන වර්ෂය දක්වා සුභාරංචිය මෙහෙයුවා. උන්වහන්සේගේ පළමු පැමිණීමේ අවුරුදු 3ට දෙවන පැමිණීමේ අවුරුදු 37 එකතු කළ විට අවුරුදු 40යි. දාවිද්ගේ අවුරුදු 40ක සිංහාසනයේ රජකම් කිරීමේ අනාවැකිය ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කළේ මෙලෙසයි. නමුත් මේ අනාවැකිය සිංහාසන කාල සීමාව ගැන පමණක් කියන අනාවැකියක් නොවේ. උන්වහන්සේ තවත් කුමක් රැගෙන ආ යුතුද? උන්වහන්සේ විනාශ වී ගියා වූ සියලු ව්‍යවස්ථාවන්, නියෝගයන් හා අලුත් ගිවිසුමේ නියමයන් නැවත පිහිටුවිය යුතුයි. අලුත් ගිවිසුම එනම් දෙවියන් වහන්සේගේ කරුණාව දාවිද්ට පමණක් සහතික වූ ත්‍යාගයකි. මෙසේ දාවිද්ගේ ලකුණ අලුත් ගිවිසුමයි. සියලු නියෝගයන් හා වාර 3 මංගල්‍යයන් හතේ ව්‍යවස්ථාවන් විනාශ වී ගියත් පිය වූ අන්සාහොන් වහන්සේ පැමිණ ඒ සියල්ල නැවත ස්ථාපිත කළා. උන්වහන්සේගේ පැමිණීමෙන් පියාණන් අවුරුදු 40ක දාවිද්ගේ සිංහාසනය එනම් පළමු පැමිණීමේදී අවුරුදු 3ක්ද දෙවන පැමිණීමේදී අවුරුදු 37ක්ද සම්පූර්ණ කළා. අලුත් ගිවිසුමේ පාස්කුව ඇතුළුව සබත හා වාර 3 මංගල්‍යයන්ගෙන් මනුෂ්‍ය වර්ගයා හට ගැලවීමේ මාර්ගය විවර කළා වූ වෙනත් කෙනෙක් සිටිනවද? ගණන් කළ නොහැකි තරම් බයිබල් විශාරදයින් ධර්මය ඉගෙන ගන්නා වූ අය හා පාලකවරුන් සිටිනවා. නමුත් ඒ කිසිම කෙනෙක් කිසිදාක මේ නියෝගයන් රැගෙන ආවේ නැහැ. විශ්වාස කරන අයට ගැලවෙන්න පුළුවන් කියා ඔවුන් පවසනවා පමණයි. ඇතැම් මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගේ සභාවට කලින් සෙනසුරාදා දේව මෙහෙය පැවැත්වීම පටන් ගත්තේ Seventh Day Adventist සභාව නේද කියා අසනවා. ඔවුන් සබත පටන් ගත්තේ සිකුරාදා සිටයි. නමුත් අපගේ කොහොමද? අප නමස්කාර කරන්නේ 7 වෙනි දවසේය. වෙනත් වචනයෙන් පවසනවා නම් ඔවුන්ගේ සබත පටන් ගන්නේ 6 වෙනි දවසෙන්. මෙය දෙවියන් වහන්සේ නියම කළ සබත නොවේ. ඔවුන් සබත යන නාමය පමණක් අරගෙන තිබෙනවා. 7 වෙනි දවස සබත් දවසයි. මේ තුලින් අප දැන් පියමන් කරන මාර්ගය ශුද්ධාත්මයන්න් වහන්සේ වූ ක්‍රිස්තුස් අන්සාහොන් වහන්සේ පමුණුවන ස්වර්ගයේ වෙත ඇති මාර්ගය බව අපට තේරුම් ගන්න පුළුවන්. සුභාරංචිය කරන විටදී මේ මාර්ගයෙන් වෙනතක අතරමං නොවී අපගේ ස්වර්ගීය පියාණන්ගේත් මෑණියන්ගේත් ඉගැන්වීම් අප ස්ථීරව අල්ලාගත යුතුයි.
ටිකකට කලින් යෙසායා 52 වන පරිච්ඡේදයේ දුටු ආකාරයට එහි ලියවී ඇත්තේ යෙහෝවා දෙවියන් වහන්සේ රජකම් කරනසේක්ක. දෙවියන් වහන්සේ සියෝන් තුල රජකම් කරනසේක්ක කියාය. යෙසායා 33:21 දීත් ස්වාමින් වහන්සේ මහිමෙන් යුක්තව අප සමග වනසේක කියාද පවසනවා. මේ වෙලාවේදී බොහෝ මිනිසයන්ගේ ආත්ම කොරෝනා වෛරසය නිසා කඩා වැටී තිබෙනවා. බොහෝ අයට Tamanගේ රැකියා අහිමි වී විරැකියා අනුපාතයේ අතිශයින් ඉහළ ගොස් තිබෙනවා. අපගේ විශ්ව ගම්මානය මුහුණ දෙන වත්මන් තත්වය මෙයයි. මේ ලෝකයේ අප తాවකාලික ගැටලු හා දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නත් අප නිතරම ස්වර්ග රාජ්‍යය ගැන සිතමු. අප අයත්ව සිටින්නේ අනාවැකියන්ට අනුව පිහිටුණු දෙවියන් වහන්සේගේ සභාවටයි. අප දෙවියන් වහන්සේගෙන් සදාකාල ජීවනයේ ආශිර්වාද ලැබුවා. වැදගත්ම දේ ස්වර්ගීය මෑණියන් අප සමග සිටින නිසා අප සියලු බිය පරාජය කළ යුතුයි. කාන්තාරයේදී කිසිම මිනිසෙක් පිපාසය හෝ කුසගින්න නිසා මිය ගියේ නැහැ. මිය ගියා වූ අය කවුරුන්ද? කෙඳිරුවා වූ මැසිවිලි නැගුවා වූ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නොතිබුණා වූ අය කාන්තාරයේදී විනාශ වුණා. කුසගින්න නිසා මිය ගිය කිසිම කෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. වතුර නැති නිසා කිසිම කෙනෙක් මිය ගියේ නැහැ. ලියා ඇති ආකාරයට ආකාශයේ පක්ෂීන් බලාපල්ලා. උන් වපුරන්නේවත් කපා ගන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේද උන් පෝෂණය කරනසේක්ක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? සියල්ලෙනි අප නිතරම දෙවියන් වහන්සේගේ පොරොන්දුව හා උන්වහන්සේගේ ශුද්ධ කැමැත්ත ගැන සිතමු. වෛරස් ව්‍යාප්තිය නිසා ලෝපුරා බොහෝ රටවල්වල කර්මාන්ත ශාලා හා ව්‍යාපාර නැවතී තිබෙනවා. කොරියාවේ අපට මදක් හෝ නිදහසේ දේවමෙහෙය පවත්වන්න පුළුවන්. නමුත් තත්ත්වය දරුණු අතට හැරුණු බොහෝ රටවල් තිබෙනවා. ස්වර්ග රාජ්‍ය අප වෙනුවෙන් සූදානම් වී තිබෙනවා. මේ බලාපොරොත්තුවෙන් අප ධෛර්යමත් වෙමු. වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පීඩා විඳින පවුල් ඇති කියා මම හිතනවා. ශක්තිමත් වෙමු. අපගේ ස්වර්ගීය පියාණන් හා මෑණියන් සදාකාල ජීවනය හා ආශිර්වාද භුක්ති විඳිය හැකි ස්වර්ගයට අප පමුණුවමින් සිටිනවා. අප සියලු දෙනාම අපගේ පොරොන්දු දේශයට යාවි යන බලාපොරොත්තුවෙන් අද දේශනාව අවසන් කරනවා. ඔබට බොහොම ස්තුතියි දෙවි පිහිටයි.